අප වරින් වර ඉඟි කරපු අපේ ගමනේ පෙර ගමන්කරු වේදිකාවට කැඳවීමටයි අපගේ මීළඟ සූදානම. ඔහු කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා අධ්‍යාපනය හැදෑරීමෙන් අනතුරුව පාසල් ජීවිතෙන් අනතුරුව මලියදේව විද්‍යාලයේ 92 කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙක් මලියදේව කණ්ඩායමේ 92 කණ්ඩායම හදන්නට මූලිකව කටයුතු කර පුද්ගලයෙක්. ඒ විතරක් නෙමෙයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ E93 කියන සමාජයට මහත් මෙහෙවරක් ඉටු කරන එම කණ්ඩායමේ නිර්මාණය කරන්නට සහ එහි කැපවී කටයුතු කරන පුද්ගලයෙක්. ඔහු දෙස බලන විට එහෙනම් මේ ගතිය ඇති වී තිබෙන්නේ අද ඊයේ නෙමේ. මේ තමන්ගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නට බැරි ගතිය ඇති වී තිබෙන්නේ අද ඊයේ නෙමේ. ඔහුගේ කුඩා කාලයේ සිටම චරිතයෙන් අප එය මනා ලෙස පිළිඹු වෙනවා. එය රටේත් අපේත් රටේත් මේ ජාතියේත් වාසනාවට ඇති වූ ගතියක් විදිහටයි අපිට හඳුන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. ඉංජිනේරුවරුන් එකම පෙරමුණකට වේදිකාවකට ගෙනෙමින් ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතයේ හැඩගැන්වීම සඳහා අනිකුත් විද්වතුන්ද එක් කර ගනිමින් රටේ පාලන තන්ත්‍රය කෙරෙහි වෘත්තිකයන්ගේ දායකත්වය ලබා දීමේ අරමුණින් ඊට පෙරමුණ ගන්නට කටයුතු කරපු පුද්ගලයා ඔහුයි. සමාජිකයන් 5000ක පමණ සමාජිකත්වයෙන් යුතු රටේ සිව් දෙස විසිරුණු සමාජිකත්වයක් තියෙන සෑම පළාතකම සෑම දිස්ත්‍රික්කයකම නියෝජිතයින් සිටින සමාජිකයන්ගෙන් යුත් කණ්ඩායමක නායකත්වයේ දරන්නේ ඔහුයි. සෑමදාම දේශපාලඥයට දේශපාලන අධිකාරියට දෝෂාරෝපණය කරන්නේ නැතුව අපිට පුළුවන් දේ කරන්නට අපි එක්වෙමු කියන සංකල්පයෙන් යුතුව මේ ඉංජිනේරුවරුන් එකමුතු කරගනිමින් ඔවුන්ට නායකත්වයේ සපයන්නේ ඔහුයි. එතුමන්ටයි අප මේ වේදිකාව විවර කරන්නට සූදානම් වන්නේ. ඔව් ඒකී පරිදිම ඉදිකිරීම් නිෂ්පාදන සේවා කියන මේ අංශ තුනේම බලය අල්ලා ගන්නට මේ ශ්‍රී ලංකා පොදු ජන ඉංජිනේරු පෙරමුණට හැකියාව ලැබුණා. ඒ අභීත නායකත්වයට ලබා දුන්න ගෞරවනීය සභාපතිතුමනි, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ගරු සභාපතිතුමා, ශ්‍රී ලංකා පොදු ජන ඉංජිනේරු පෙරමුණේ ගරු සභාපතිතුමා ඉංජිනේරු විජිත හේරත් මැතිතුමනි, ඔබටයි මේ ගෞරවනීය ආරාධනය. සියලු දෙනාටම ඉතාමත් සුබ සන්ධ්‍යාවක්. අපේ හිතවත් ගාමිණී අමතුමනි, ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරුනි, ඒ වගේම සභාපතිතුමනි, ඒ වගේම විශේෂ ආරාධිත අමුත්තනි, මිත්‍රවරුනි, ශ්‍රී ලංකා පොදු ජන ඉංජිනේරු පෙරමුණේ 19 වෙනි දිස්ත්‍රික් සමුළුවට සහභාගී වෙලා ඔබලා ආමන්ත්‍රණ ලැබීම විශේෂ වාග්යක් කොට සලකනවා. ඒ වගේම අති උත්කර්ෂවත් විදිහට පොදු ජන ඉංජිනේරු පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සංවිධානයේ සමුළුව සංවිධානය කරපු සභාපතිතුමා උපුල් රණවීර සහෝදරයා, ඒ වගේම ලේකම්තුමා ප්‍රසංග රාජපක්ෂ සහෝදරයා, භාණ්ඩාගාරික සහෝදරයා ඇතුළු සංවිධායකතුමා, නිලධාරී මණ්ඩලය, ඒ වගේම සමාජික මහත්තුරු ඇතුළු සියලු දෙනාටම අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන ඉංජිනේරු පෙරමුණ අපි මීට අවුරුදු 3කට 4කට ඇතුළු කාලයක් ඇතුළත පටන් ගන්නකොට අපිට තිබ්බ පොඩි හැඟීමක් තිබ්බ රට වෙනුවෙන් යම් කාර්යභාරයක් කළ යුතුයි කියලා. මේ කාර්යභාරය කළීමේ අවශ්‍යතාවය අපි තේරුම් ගත්තේ අපිට අපේ ඉතිහාසය ඇතුළත අපි ආපු ගමන් මගේ යම් වැරද්දක් වුණාද කියන හැඟීම අපේ අතර තිබ්බ එක හේතුවක් හින්දා. අපි ඉස්කෝලේ යන කාලේ අපි බොහොම අභිමාණයෙන් ඉස්සෙල්ලා කතා කරා වගේ අපේ ඉතිහාසය ගැන, එහෙම නැත්නම් අපේ රජවරු කරපු දේවල් ඉතිහාසය ගැන බොහොම ආඩම්බරෙන් ඉගෙන ගත්තා. හැබැයි අපි මේ ඉගෙනගෙන ඉවරලා විශ්වවිද්‍යාලයට යනකොට විශ්වවිද්‍යාලය ඇතුළේට ගියාම අපිට පොඩි අපේක්ෂා භාග්‍යත්වයක් ඇති වුණා. මේ අපි බලාපොරොත්තු වෙච්ච දේද මේ විශ්වවිද්‍යාලය ඇතුළේ තියෙන්නේ කියලා. ඊට පස්සේ අපිට මේක ගොඩක් පසක් වුණේ. එළියට ගියාම තමයි, මොකද අපිට රටේ තියෙන තත්ත්වය දැක්කහම අපි බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි කියන එක අපිට යම් තාක් දුරට පසක් වුණා. ඊට පස්සේ අපි තව පිටරට ගියාම, එහෙම නැත්නම් විදේශ රටවල තියෙන දේවල් දැක්කට පස්සේ අපේ තිබ්බ රටේ අපි බලාපොරොත්තු වෙච්ච අභිමානය, එහෙම නැත්නම් අපි ලෝකේ කොහෙද ඉන්නේ කියන එක ගැන අපිට බොහොම පසක් වුණා. ඒ වගේම අපිට මේ ගමනේදී
අපිට දෙයියෝ දුන්නා වගේ අපිට ඉගෙන ගන්න පුළුවන් වුණා, රස්සා කරන්න පුළුවන් වුණා, යාන වාහන ගන්න පුළුවන් වුණා. හැබැයි එතනින් එහාට මේ සමාජයේ ඉතුරු පියවර ගමන් කරනකොට අපිට මේ රට ඇතුලේ අපි ඉන්නවා නම් එහෙම නැත්නම් අපේ දරුවන්ට මේ රට ඇතුලේ හොඳ වර්තාවරණයක් හදනවා නම් අපි යම් කාර්යභාරයක් කළ යුතුයි කියන හැඟීම අපේ හැම වෙලේම හිත ඇතුලේ තිබ්බ දෙයක්. එතනදී අපිට 2015 සුවිශේෂ සම්දිස්ථානයක් වුණා. කරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාද වෙලා ආණ්ඩුව මාරු වෙනකොට අපි දැක්ක දෙයක් තමයි 30 අවුරුදු යුද්ධය. 2005 ආණ්ඩුවට බලයට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාට පුළුවන් වුණා රටේ සාමාන්‍ය මහ ජනතාවගේ සහයෝගයෙන් කවුරුවත් ඉවර කරන්න බෑ කියන යුද්ධයක් ඉවර කරන්න පුළුවන් වුණා. ඒ වගේම තුමාට පුළුවන් වුණා සංවර්ධන ක්‍රියාදාම වල ආරම්භ කරලා යම් ගමනක් යන්න. ඒ අද්දී දේශපිරමේපිට ඉස්සරහට දාගෙන ඉන්න පුළුවන්. එහෙම නැත්නම් යහපාලනය, එහෙම නැත්නම් වෙනත් මාතෘකා වලින් ඇවිල්ලා ආණ්ඩුව මාරු වෙනකොට මාරු වෙලා අවුරුද්දක් දෙකක් යනකොට රට ආපස්සට යනකොට අපිට තේරුණා මේ යන ගමන් මගේ අපි යම් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් මේක වෙනුවෙන් මේ රට යන නෙගටිව් ඍණාත්මක ගමන නවත්තන්න අපි කොහොම යම් කාර්යභාරයක් කරන්න ඕනේ කියලා. අපි ඉතිහාසයේ පුරාවට ගත්තොත් මම ඉතිහාසයේ උදාහරණ වලින් ගන්නම්. ඉතිහාසයේ පුරාවට අපි 48 නිදහස ලැබනකොට අපි ආසියාවේ දෙවෙනි ස්ථානයේ හිටියේ ඒක පුද්ගල ජලජාතික නිෂ්පාදනයේ. හැබැයි ඒ වෙනකොට අපිට පල්ලෙහා තිබ්බ රටවල් උදාහරණයක් ඇටියට සිංගප්පූරුව ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ සයිස් එක ඇති ජනගහනය මිලියන 5යි. හැබැයි අද ලෝකයේ පළවෙනි රටවල් අතරට එන්න පුළුවන් වුණා සිංගප්පූරුවට. අපිට පල්ලෙහා හිටපු රටක්. අපේ ඒක පුද්ගල ජලජාතික නිෂ්පාදිතය බිලියන 80ක් වෙනකොට සිංගප්පූරුව ඒ වගේ 7-8 ගුණයක් විශාල බිලියන 500කට වැඩි. ඒ වගේම අපේ මට්ටමේ අපේ රට වගේ එකහමාරක් වෙන දකුණු කොරියාව ජනගහනය අපි වගේ දෙගුණයක් දෙකහමාරක් ඇති. රටේ විශාලත්වය එකහමාරයි. අපිට වඩා පල්ලෙහා තත්ත්වයක තිබ්බේ. හැබැයි ලෝකයේ පළවෙනි රටවල් අතරට යන්න පුළුවන් වුණා. එතකොට අපිට මේ මෑත ඉතිහාසයේ යම් වැරදීමක් වුණා කියන එක අපි බොහොම පැහැදිලි කාරණයක්. හැබැයි ඉතිහාසයේ පුරාවටත් මේ වැරද්ද අපිට වෙලා තියෙනවා කියන එක ඉතිහාසයේ දිහා බලනකොටත් අපිට පැහැදිලිවම පේනවා. මොකද අතීතයේ අපි හැම වෙලේම කතා කරන්නේ අපි බොහොම අභිමානවත් ජාතියක් කියන කාරණේ. හැබැයි අපිට ඔය අභිමානය පල්ලෙහාට වැටුණාට අපි ආපහු මේ ඉතිහාසය කියවනකොට අපි ලෝකේ කොහෙද හිටියේ කියන තැන ගැන බලද්දි අපි අනිවාර්යයෙන්ම ලෝකේ පළවෙනි රටවල් 10 ඇතුලේ අතීතයේ ඉඳලා තියෙනවා. අපි ගත්තොත් එහෙම ලෝකේ උසම ගඩොල් නිර්මාණය මහසෙන් රජතුමා කරපු අවුරුදු 1700කට කලින් කරපු ජේතවනාරාමය. ඊට පස්සේ කොන්ක්‍රීට් ආවට ඉන්ධන වෙන උස බිල්ඩින් හැදුනට තාමත් ලෝකේ උසම ගඩොල් නිර්මාණය ජේතවනාරාමය. ඒ වගේම තමයි සුවිශේෂ ඉංජිනේරු හැකියාවක්, එහෙම නැත්නම් තාක්ෂණ හැකියාවක් තිබ්බ පිරිසක් අපේ රටේ ඉඳලා තියෙනවා. ඉස්සල්ලා කතා කරපු වාරි සෞභාග්‍ය ව්‍යාපෘතිය යටතේ යලිත් ප්‍රතිනිර්මාණය කරන්න යන ලංකාවේ වැව් 60000ක් විතර තියෙනවා. එහෙම නැත්නම් පොකුරු වැව් පද්ධති 3000ක් විතර තියෙනවා. මේවා පහුගිය අවුරුදු 2000 විතර කාලය ඇතුළත පොකුරු වැව් පද්ධති සක්‍රියව තාමත් ක්‍රියාත්මක වෙන්නේ මේ සුවිශේෂ පරිසරය සහ තාක්ෂණය අඳුරගත්ත පිරිසක් හිටපු ඉද්දා. එහෙම නැත්නම් අපි කතා කරනවා අපේ ලෝහ නිස්සාරණ තාක්ෂණය සමන්ලයව තියෙන පාවිච්චි කරලා තියෙන්නේ තාක්ෂණය ප්‍රායෝගික බවට පත් කරන්න ඒරෝඩයිනමික්ස් සුළයෙන් එන ශක්තිය පාවිච්චි කරලා උෂ්ණත්වය 2000කට විතර පත් කරලා අපිට යකඩ නිස්සාරණය කරන්න පුළුවන් වෙච්ච ශක්තියක් තිබ්බ જાතියක් අපි. ඒ වගේම වාරි කර්මාන්තවල අපි ඇලහර අමුණෙන් අභංගක හරවල ඉවරලා උතුරට ගෙනියන ඇලහර අමුණ දැක්කහම විශ්වකර්ම නිර්මාණ අවුරුදු 1900කට කලින් වසප රජතුමා කරලා තියෙන්නේ. එතන ඉඳන් කිලෝමීටර් 20ක් විතර යනවා ඇලහරැල දියබෙදුමට, එක කොටසක් යනවා පරාක්‍රම සමුද්‍රයට, අනිත් කොටස යනවා මින්නේරියාවට, මින්නේරිය කවුඩුල්ල, ඊට පස්සේ කන්තලේ දක්වා යන චර වාරි කර්මාන්ත කරන්න. එහෙම නැත්නම් පරාක්‍රම සමුද්‍රය ගත්තාම 1920 ගණන් වෙනකන් ලෝකෙ තිබ්බ දිගම කිලෝමීටර් 13ක් දිග ඩෑම් එක. ඊට පස්සේ තමයි ලෝකෙ දිගම වේල් හදන්න පුළුවන් වුණේ. එහෙම නැත්නම් අනිකුත් තාක්ෂණ මේ වගේ කරපු සුවිශේෂ જાතියක්. ඒ වගේම අපි ඉස්සරලා දැක්ක කලා නිර්මාණ. මේ කලා නිර්මාණ හැදෙන්න, එහෙම නැත්නම් යම් දෙයක් නිර්මාණය වෙන්න සුවිශේෂ පුද්ගලයන් ඉන්න ඕනේ. එහෙම නැත්නම් අපි කතා කරනවා අපි රත්නපුරේ දිස්ත්‍රික්ක සමුළුව යනකොට අපිට වාසනාව හම්බුණා
හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් ස්ලාඩ් දරණේගල මහත්තයා හම්බෙන්න. එතුමා කියපු දෙයක් තමයි අපේ රට හැම වෙලේම දියුණු වෙනකොට ඉංජිනේරුවෝ සුවිශේෂ කාර්යභාරයක් කරලා තිනවා වගේ මෙතුමා කිව්වා ඇතුළු නුවර කැණීම් කරනකොට ඉතිහාසයේ පුරාවට අවුරුදු 1000කට කලිනුත් ඇතුළු නුවරේ පළවෙනි වල හාරද්දී ඒක නිදන්නරු හාරලා තිබ්බට ඒ ළඟ කැණීමක් කරද්දී එතුමාට හම්බුණා කිව්වා අකුරු පරණ අකුරු අවුරුදු 2800ක් පරණ අකුරු පාවිච්චි කළා. ඒ වෙනකොට ඉන්දියාවේවත් ඒ එච්චර පරණ අකුරු හම්බෙලා නැහැ කියලා තිබ්බා. ඒ කියන්නේ මෙච්චර අවුරුදු 2800කට කලින් අපි අකුරු පාවිච්චි කරපු ජාතියක්. හැබැයි අපිට පහුගිය අවුරුදු 500 ඇතුළත පෘතුගීසින් ලන්දේසින් එහෙම නැත්නම් ඉංග්‍රීසින් ආපු කාලයට කලින් පවා අවසාන වශයෙන් අපි දැකලා තියෙන වාරි සෞභාග්‍ය මහා පරාක්‍රම බහු රජුරන්ගෙන් පස්සේ අපි බොහොම නෙගටිව් ගමනක ඇවිල්ලා තියෙනවා. හැබැයි අපිට මේ ආපු ගමන වෙනස් කිරීමේදී ඊළඟ පියවර නිදහසෙන් පස්සේ අපිට වෙන රටවල් ලෝකේ දියුණු වෙනකොට අපිට දියුණු වෙන්න බැරි වුණේ මොකද කියන කාරණේ ගනිද්දී අපි ඒකට දේශපාලඥයින් විතරක් දොස් කියලා හරියන්නේ නැහැ. මොකද දේශපාලඥයෝ කියන්නේ නියෝජිත තත්ත්වය හරහා අපි තමයි මේ කට්ටිය තෝරගන්නේ. එහෙමනම් අපි ඒ දේශපාලනයේදී යම් සංවර්ධන ක්‍රියාමාර්ග ගත්තට අපි වෘත්තීයදී හැටියට ඒකට දායකත්වයක් නොදැක්වීම තමයි මේකට ප්‍රධාන කාරණය කියලා අපිට හිතෙන්නේ. මොකද සංවර්ධනයේ දියුණු වෙච්ච හැම රටක්ම මේ ගමන ගියේ තාක්ෂණය හරහා. එතකොට අපි තාක්ෂණ වේදීන් හරි වෘත්තීයදීන් හැටියට මේ ගමනට අපි අපේ රස්සාව විතරක් කරලා පැත්තකට ඉඳලා හරියන්නේ නැහැ කියන කාරණේ තමයි අපි හැම වෙලේම දකින්නේ. එහෙමනම් මේ වෙනුවෙන් අපිට තනියම කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. අපි දැක්ක දෙයක් තමයි අපි රස්සාවක් හැටියට අපි අපේ රස්සාව හරියට කරාට විතරක් මේක හරියන්නේ නැහැ. අපිට කණ්ඩායමක් හැටියට එකතු වෙලා යන ගමනේ පොදු අරමුණක් වෙනුවෙන් අපි ගමන් කරොත් තමයි ඉදිරි ඉලක්ක ජය ගන්න පුළුවන් වෙන්නේ. අපි උදාහරණයක් හැටියට චීනේ ජනාධිපතිතුමා ෂී ජින්පිං මැතිතුමා 2012 බලයට එන්නේ. බලයට දෙනකොට එතුමා කියනවා 1921 තමයි චීනේ කොමියුනිස්ට් පක්ෂය හදලා තියෙන්නේ. ඒ කොමියුනිස්ට් පක්ෂය හදනකොට 50 දිනකින් පටන් අරන් තියෙන්නේ. මේ වෙනකොට මිලියන 90ක් කෝටි 9ක් විතර ඉන්න පක්ෂයක් කරහා තමයි අවුරුදු 100ක් යනකොට තමයි චීනයට පුළුවන් වෙලා තියෙන්නේ සෞභාග්‍යයේ මධ්‍යම ප්‍රමාණයට යනවා කියන එක. එතුමාගේ ඉලක්කය 2012 කියන්නේ. ඒ වගේම චීන සමූහ ආණ්ඩුව හදලා තියෙන්නේ 1949. චීනේ බලාපොරොත්තු වෙන්නේ චීන සමූහ ආණ්ඩුව හදලා අවුරුදු 100කට පස්සේ තමයි ලෝකේ පළවෙනි තැනට යනවා කියන ඉලක්ක 2012 හදන්නේ. එතකොට අපිට මේ පැහැදිලිවම පේන කාරණයක් තමයි අපේ රෝහිත සහෝදරයා කියෝ වගේ මේ ගමන අවුරුදු 5කින් 10කින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද පහුගිය අවුරුදු 70ක් එහෙම නැත්නම් 500ක් අතරම පරාක්‍රම බාහු රජුරන්ගේ පත් ගත්ත 800ක් විතර කාලයක් ඇතුළත ආපු අපේ ගමන් මඟ වෙනස් කරනවා නම් මේක අවුරුදු 10කින් 15කින් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි. එතනදී අපි පැහැදිලිවම දකින්න ඕනේ මේ අවුරුදු 5න් 5ට මාරු වෙන. එහෙම නැත්නම් එක වෙලාවකට දේශප්‍රේමීත්වය තුලින් අපේ දේශප්‍රේමී ආණ්ඩු හැම වෙලේම හැදිලා තියෙනවා. 48 වෙන්න පුළුවන්, 56 වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 70 වෙන්න පුළුවන්, 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා එනකොට වෙන්න පුළුවන්. ඒ වගේ මේවා දේශප්‍රේමී ආණ්ඩු වෙනවා වගේම දේශප්‍රේමී ආණ්ඩු වලට විරුද්ධ බලවේග අවුරුදු 5ක් කර 10ක් ඇතුළත ක්‍රියාත්මක වෙනවා. මේ වෙච්ච ගම වෙන්නේ අපිට පැහැදිලිවම බොහොම පැහැදිලි රට ආපස්සට යනවා. එහෙමනම් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ අපි 2019 හදපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් හදපු මේ ආණ්ඩුව ඉතිරි අවුරුදු 2030 වෙනකන් වත් ගමන් කරොත් තමයි අපිට පළවෙනි ඉලක්ක ටික ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. ඒ වෙනුවෙන් අපිට අර කියවා වගේ 14 ලක්ෂයක් දිනපු ඡන්ද ප්‍රමාණය තියාගන්න. එහෙම නැත්නම් ඊට වඩා වැඩි පිරිසක් එකතු කරගන්නවා නම් වෘත්තීය විදිහින් හැටියට අපිට නැවතත් අපි කරන කාර්යභාරය මොකද්ද? මේ කාර්යභාරය වෙනුවෙන් අපි පෞද්ගලිකව කරන්නේ මොකද්ද කියනවා වාගේ අනික් පිරිසට මේ කටයුත්තට දායක කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට පැහැදිලි 2015 වෙච්ච කාරණේ නැවත වෙන්න පුළුවන් තත්ත්වයක් ඒක අපිට අනුමාන කරන්න පුළුවන්. ඒකින්ද මේ தත්ත්වය වළක්ව ගන්න තමයි අපි දැන් මේ කාර්යභාරය ආපහු අපි ආණ්ඩුවේ කාර්යභාරය කරන අතරේ මහ ජනතාව අතරට යන්න තීරණය කරේ. ඒ යටතේ අපි දිස්ත්‍රික්ක පුරාවටම අපි පටන් ගන්නකොට අපිට මං හිතන්නේ පොඩියට පටන් ගත්තට ලංකාව පුරා යනකොට අපිට තේරුණා මේ අවශ්‍යතාවය පොදු අවශ්‍යතාවයක් වෙනුවෙන් රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් විශාල පිරිසක් එකතු වෙනවා. එතනදී අපි බලාපොරොත්තු වෙනවා මේක ඉංජිනේරුවන්ට විතරක් තනියෙන් කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි.
මේ වෙනුවෙන් අනික් වෘත්තීයවේදීන් එහෙම නැත්නම් කලාකරුවෝ සාමාන්‍ය මහ ජනතාව එහෙම නැත්නම් අනිකුත් සියලුම දෙනා එකතු වෙ යුතුයි. එකතු වෙලා අපිට තියෙනවා පොදු අරමුණක්. ඒ පොදු අරමුණ තමයි අපි ඉතිරි අවුරුදු 10 20 30 ඇතුළත ලෝකයේ පළවෙනි රටවල් 10 අතර අතීතයේ අපි ඉඳලා තියෙනවා. ඒ වගේම වෙන රටවල් පෙන්ලා තියෙනවා. චීනයට කරන්න පුළුවන් වුණා නම් දකුණු කොරියාවට කරන්න පුළුවන් වුණා නම් සිංගප්පූරුවට කරන්න පුළුවන් වුණා නම් මේ කාර්යය අපිට කරන්න බැරි වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් එකතු වෙන්න කියලා කරන ඉල්ලීම තුලින් තමයි අපි පොදු ජන ඉංජිනේරු පෙරමුණ හැටියට ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් එතුමාගේ සංවිධාන ශක්තියෙන් අපිට හම්බෙච්ච අභියෝගයක් තමයි ඉංජිනේරු පෙරමුණ පිහිටවනවා කියන එක. අපිට පුළුවන් වුණා ඉංජිනේරු පෙරමුණ පිහිටවන්න. පිහිටවල ඉවරලා මේ වෙනකොට සභාපති වරුන් ලේකම් වරුන් 10ක් 15ක් අපිත් එක්ක වැඩ කරනවා. හැබැයි මේ ආපු ගමන නෙවෙයි අපේ ඉදිරි ඉලක්කය විය යුත්තේ. ඉදිරි ඉලක්කය බොහොම දුර ගමනක් යන්න තියෙනවා. ඒ දුර ගමන තමයි අපි ලෝකයේ පළවෙනි රටවල් 20 අතරටවත් යා යුතුයි කියන එක. එතනදී ඒක කොච්චර කාලෙකින්ද යනවා කියන එක ඔබලාගේ කැපකිරීම මත තමයි තීරණය වෙන්නේ. එහෙම නැත්නම් අපි රට වෙනුවෙන් කොච්චර ප්‍රමාණයක් වෙන් කරනවද කියන එක මත තමයි තීරණය වෙන්නේ. මෙතනදී අපි ඉල්ලීමක් කරනවා හැම වෙලේම අපි පාර යන්න සමහරලාට පැය දෙකක් විතර ගන්නවා. එහෙම නැත්නම් අපි කෑම ගන්න පැයක් විතර ගන්නවා. නිදා ගන්න පැය 6ක් 7ක් ගන්නවා. එතනදී තමුන්ගේ රස්සාවට අමතරව අපිට පැයක් රට වෙනුවෙන් වැය කරන්න පුළුවන් නම් අපි හිතන්නේ රටේ ඉංජිනේරු 20000ක් ඉන්නවා. ඉංජිනේරු පැය 20000ක් අපිට වෙන් කරන්න පුළුවන්. ඒ වගේම අනික් මහ ජනතාව එකතු වෙනවා නම් අපේ ශ්‍රම බලකාය මිලියන 10ක් විතර ඉඳී අතිවිශාල කාලයක් අපිට වෙන් කරන්න පුළුවන් රට වෙනුවෙන්. මේ වෙන් කිරීම තුලින් තමයි අපිට ලොකු බලවේගයක් හැටියට අපේ ඊළඟ ඉලක්ක ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද අපි හැම වෙලේම ඉල්ලා සිටිනවා මේ කාර්යභාරය Facebook එකට ගිහිල්ලා කමෙන්ට් දාලා හරි එහෙම නැත්නම් WhatsApp එකෙන් හරි Zoom meeting වලින් හරි කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතනදී අපි හැම වෙලේම අපි දිස්ත්‍රික් සංවිධාන හරහා අපි බලාපොරොත්තු වෙන්නේ දිස්ත්‍රික්කයේ ඇතුලේ අපිට ඕන ඊළඟ කරන මේ වෙනුවෙන් කටයුතු කරන පිරිසක් හැදෙන්න. එතනදී අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා කොළඹ දකුණ ශාඛාව හැටියට මම හිතන්නේ ඉංජිනේරුවෝ 100ක් 200කට නායකත්වයේ දීලා හොඳ කාර්යභාරයක් කරගෙන යනවා. මේක අපිට අනික් දිස්ත්‍රික් වලටත් ආදර්ශයක්. අපි ඒක පහුගිය සතියේ අපි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ අම්පාර යනකොටත් අපි මේ தත්ත්වය දැක්කා. අපි සඳහන් කරන්න ඕනේ මඩකලපුව දිස්ත්‍රික්කයේ අපිට දෙමළ සහෝදරයෝ මම හිතන්නේ 50ක් 60ක් විතර ඉංජිනේරු පිරිසක් එක පොකුරට එකතු වෙලා මේ රට යන ගමන වෙනුවෙන් අපේ හොඳ අතිසාර්ථක දිස්ත්‍රික් සමුළුවක් අපිට පවත්වන්න පුළුවන්. අම්පාරෙත් එහෙමයි. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ මේ අපිට හැම වෙලේම මේ කාර්යභාරයට එන්න කලින් අපි දැක්කේ ලෝකේ එක පැත්තක් විතරයි. මොකද අපි උඩට යන්න අපිට පේන්නේ අපේ වටා පිටා ඉන්න සහෝදරයෝ විතරයි. ඒ වුණාට අපේ රටේ තාම රෝහිත් සහෝදරයා කිව්වා වගේ ලක්ෂ 17ක් පවුල් සමෘද්ධියෙන් ජීවත් වෙනවා. එහෙම නැත්නම් අපි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගියාම ගණන් විද්‍යාව ඉංග්‍රීසි IT විෂයන් වලට ගුරුවරෙන් නැහැ කියලා තැවෙන දෙමව්පියෝ බොහොම ගාණක් අපි දැක්කා. ඕක මඩකලපේ දැක්කා අම්පාරෙත් දැක්කා. ඒ පිරිස්වල කියපු දෙයක් තමයි අපි යුද්ධය හින්දා අපිට ඉගෙන ගන්න බැරි වුණා. හැබැයි දැන් වෙලා තියෙන්නේ අපේ පරම්පරාවේ ගණිතය විද්‍යාව ඉගෙන ගත්ත පිරිසක් අපේ ප්‍රදේශයේ නැති හින්දා පිටින් එනවා. පිටින් ආවට මේ කට්ටිය රැඳෙන්නේ නැහැ. ඒකින්ද අපේ දරුවන්ටත් ගණිතය විද්‍යාව ඉගෙන ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඒ වගේම අපි දන්නවා අවුරුද්දකට බිහි වෙන උපාධාරයන් අතිවිශාල ප්‍රමාණයක් කලා හරි වෙන විෂයන් ඉගෙන ගන්නවා. ඒ වුණාට තාක්ෂණවේදී ඉංජිනේරු වහා විද්‍යාව සම්බන්ධ ඉගෙන ගන්න ප්‍රමාණය හරි අඩුයි. ඒ වගේම තමයි අවුරුද්දකට උදාහරණයක් හැටියට 10000ක් විතර ඒ 9 අරගෙන ඉස්කෝලෙන් එළියට ගියත් මේ පිරිසට රට ඇතුලේ මොකද වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නැත්නම් අවුරුද්දකට 1000ක් ඉංජිනේරුවෝ එළියට යනකොට මේකෙන් 500ක් විතර පිටරට යන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ තත්ත්වය වළක්වනවා නම් රට ඇතුලේ අපි අපේ ව්‍යවසායකයෝ ඇති වෙන්න ඕනේ. ඒ වගේම අපි අටපහ රස්සාව විතරක් නොකර එතනින් එහාට යන කාර්යභාරයක් කරන රට වෙනුවෙන් රට හැංගීම් මේ දේශප්‍රේමීත්වය තුලින් මේ කටයුත්ත කරන්න ඕනේ. එහෙම නැතුව අපිට කවුරුවත් පිට මිනිස්සු ඇවිල්ලා අපේ රට සංවර්ධනය කරනකම් මේ කටයුත්ත බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒ වෙනුවෙන් අපි ඔබලාගෙන් ඉල්ලා සිටින්නේ දීර්ඝ ගමනක් යාම සඳහා අවංකව රට වෙනුවෙන් හැඟීමෙන් එකතු වෙන්න කියන ඉල්ලීම. ඒ වගේම අපිට පහුගිය කාලය ඇතුළත අපි රජයේ අපි ගැන ලොකු විශ්වාසයක් තියලා කවදාවත් නැති විදිහට ඉංජිනේරුවන්ට රජයේ ආයතන ගණනාවක සභාපති තනතුරු ලේකම් තනතුරු දීලා තිනවා. ඒක අපු ගමන මගේ
මම පොඩි අපි මොනවාද කරේ කියන කාරණේ ගැන කෙටි විස්තරයක් කරන්නම්. මොකද මේ කාරණේ ඔබලාට කියන්නේ මේ කාරණේ අනිවාර්යයෙන් අපිට අපේ දැනුම එහෙම නැත්නම් අපේ අත්දැකීම් තුලින් රට සංවර්ධනය කරන්න ලොකු කාර්යභාරයක් කරන්න පුළුවන්. පහුගිය අවුරුද්ද ඇතුළත අපේ සහෝදරරු මේ යම් සාධනීය ඉලක්ක ජයග්‍රහණය කරලා තිනවා. උදාහරණයක් ඇටියට විදුලි බල මණ්ඩලය ගත්තොත් විදුලි බල මණ්ඩලය 2019 අලාභය විතරක් කෝටි 8500ක් බිලියන 85ක් වුණා. හැබැයි රජයේ ප්‍රතිපත්ති තෙල් සහන ආධාරය ඒ වගේම නොරොච්චෝලේ බලාගාරයේ වැඩියෙන් කටයුතු කිරීම හදිසි විදුලි බිල නොගැනීම ඒ වගේම කොරෝනා හින්දා 103කින් විතර විදුලි ඉල්ලුම අඩුවීම වගේ දේවල් හින්දා අලාභය 2020 ස්ථූමන්තුකත කරලා තිබ්බා කෝටි 9000ක්. හැබැයි ඒක කෝටි 4500කින් භාගයකින් නැවතුණා. හැබැයි මේක විතරක් නෙවෙයි අපේ ඉලක්කය වෙන්නේ අනිවාර්යයෙන්ම 2014 නොරොච්චෝලේ බලාගාරය හදලා 125කින් විදුලි බිල අඩු කරලා කෝටි 2000ක් බිලියන 20ක් ලාභ ආයතනයක්. පහුගිය අවුරුදු 5 ඇතුළත ගත්ත අදූර්ජර්ශය තීරණ එහෙම නැත්නම් නොහැකියාව හින්දා තමයි එකම බලාගාරයක්වත් ඉදිරි කරන්න බැරි වුණේ. එහෙමනම් අපේ ඉලක්කය වෙන්නේ දැනට 130ක් විතර ඩීසල් වලින් විදුලි උත්පාදනය කරනවා. මේ ඩීසල් වෙනුවට විකල්ප වලට ආ යුතුයි කියන. එතනදී අපි රජයක් හැටියට එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලය හැටියට සාධනීය පියවරක් හැටියට අපි මේ මාසේ පළවෙනි LNG සැපයීම අවුරුදු 8ක් විතර කතා කරපු දෙයක්. ඒකේ ටෙන්ඩර් එක දානවා. අපිට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉවර කරන්න පුළුවන් වුණොත් මාස 6ක් විතර ඇතුළත අපිට ලංකාවේ පළවෙනි LNG සැපයීමේ වැඩ ආරම්භ කරන්න පුළුවන් වෙන අවුරුදු 3කින් විතර LNG සැපයීම ගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඒ වගේම අවුරුදු 8කින් කිසිම විදුලි බලාගාරයක් හදලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසය ඇතුළත අපේ පළවෙනි LNG බලාගාරයට මුල් ගලා තියන්න. ඒ වගේම අපිට පුළුවන් වුණා මන්නාරම තඹපවණි බලාගාරය අවුරුදු ගාණක් පහුවෙලා තිබ්බා. ඒක ඉවර කරන්න. ඒ වගේම උමාවේ බලාගාරය අවුරුදු ගාණක් පහුවෙලා තිබ්බා. මේ අවුරුද්දේ අපි ඉවර කරනවා. ඒ වගේම බ්‍රෝඩ්ලන්ඩ් බලාගාරය මේ අවුරුද්දේ අපිට ඉවර කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම සූර්ය විදුලි බලාගාරය එහෙම නැත්නම් සුළං අලුත් බලාගාර සමග අපි විශ්වාස කරනවා දැඩි විශ්වාසයක් තියෙනවා අපිට පුළුවන් වෙයි කියලා අවුරුදු 3ක් 4ක් ඇතුළත විදුලි බල මණ්ඩලයේ ලාභ ලබන ආයතනයක් බවට පත් වෙයි කියලා. ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා රජයට අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව වාගෙම අපිට ඉංජිනේරුවන් හැටියට මේ කටයුත්ත කරන්න පුළුවන් කියලා අපිට කරලා පෙන්වන්න අවස්ථාවක් ලබා දීම සම්බන්ධව. ඒ වගේම රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ සභාපතිතුමා අපේ ජනක සහෝදරයා එතුමාගේ කතාවේ පෙන්වුවා කොහොමද පාඩු ලබන ආයතනයක් ලාභ ලබන ආයතනයක් බවට පත් කරේ. අපි ලබන ගිය අවුරුද්දේ ජනවාරි මාසයේ අපි ගියා එතුමාගේ මේ කර්මාන්තශාලාව බලන්න. එතකොට වහලා දාන්න තිබ්බ කැලේට ගියපු කර්මාන්තශාලාවක්. හැබැයි අවුරුද්දක් ඇතුළත එතුමාට පුළුවන් වුණා මේක 5S දාලා ලංකාවේ තියෙන දියුණුම කර්මාන්තශාලාවක් බවට පත් කරනවා. වාගෙම රජයේ පොත්වලින් 135ක් පහුගිය අවුරුද්දේ මුද්‍රණය කරා. මේක තමයි වැඩිම ප්‍රමාණයක් රජයේ පොත් මුද්‍රණය කරේ SPC එක. ඒ වගේම අලාභය නැති කරලා අවුරුදු 5ක් විතර ලාභ ලැබුව ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කරා විතරක් නෙවෙයි එතුමාගේ ඊළඟ ඉලක්කය අන්තර්ජාතික වෙළඳපොළට SPC එක හරහා යන්න පුළුවන් කියන විශ්වාසය වෙනුවෙන් කටයුතු කරලා තිනවා. අපි විශ්වාස කරනවා එතුමාට ඉලක්ක ජය ගන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම පරන්තන් රසායනික සමාගමේ සභාපතිතුමා ඉන්නවා. අපේ කොළඹ දකුණු ශාඛාවේ සභාපතිතුමා. එතුමාට පුළුවන් වුණා අලාභය ලාභ ලබන ආයතනයක් මේක ලාභ ලබන ආයතනයේ ලාභය වැඩි කරන්න. හැබැයි පරන්තන් රසායනික සමාගම අපි රසායනික සමාගමක් කිව්වට මේක පිටින් කිමිකල් ගෙනල්ලා විකුණන සමාගමක් විසක් යුද්ධයෙන් පස්සේ අපිට පරන්තන් වල හිස් ඉඩමක් විතරයි තියෙන්නේ. එතුමාගේ අභියෝගය තමයි පරන්තන් රසායනික කම්මල නැවත ඇති කිරීම. ඒ වෙනුවෙන් එතුමා මේ වෙනකොට මූලික අධ්‍යයන කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි ඉංජිනේරු කර්මණත් එක්ක එකතු වෙලා අනිවාර්යයෙන්ම ඉතිරි අවුරුදු 3-4 ඇතුළත පරන්තන් කෙමිකල් සමාගම නැවත පිහිටීමේ අභියෝගය තමයි එතුමා බාර ගන්න තියෙන්නේ. අපි විශ්වාස කරනවා අපිට ඒ කටයුත්ත කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ලංකා පොස්පේට් සමාගම අපි අවුරුදු ගාණක් අවුරුදු 50ක් විතර කතා කරනවා පොස්පේට් විදිය ගැන. හැබැයි ලංකා පොස්පේට් කියලා වෙළඳ නාමයක්වත් තිබ්බේ නැහැ. අපේ
ලංකා පොස්පේට් සභාපතිතුමා ඉන්න අනිල් රණසිංහ සහෝදරයා තුමාට පස්සේ ලංකා පොස්පේට් සංනාමය යටතේ නව පොහොර වර්ග ගණනාවක් අඳුන්වන්න පුළුවන් වුණා. මේකත් අලාභ ලැබුව ආයතනයක් ලාභ ලබන්න පුළුවන් වුණා. ඒ වගේම මේකෙත් ඉලක්කය වෙන්නේ ඇත්තටම අපිට පොහොර ලංකාවේ පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් SSP සිංගල් සුපර් ෆොස්ෆේට් නිෂ්පාදනය කිරීම ඒ වෙනුවෙන් කටයුතු ආරම්භ කරලා තිනවා. අපි විශ්වාස කරනවා එතුමාට පොදු ජන ඉංජිනේරු ප්‍රමුණේ සහායත් සමගම මේ කටයුත්ත කරන්න පුළුවන් ඒ කියලා. ඒ වගේම රාජ්‍ය ඉංජිනේරු හා ඉදිකිරීම් සංස්ථාවේ සභාපතිතුමා අපේ චන්දර සහෝදරයා ඉන්නවා. අතරම එතුමා කැමැත්තෙන් නෙමෙයි මේ සභාපතිකම බාරගත්තේ. මොකද එතුමා ජල සම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍ය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තනතුරක හිටියේ. ඒ වුණාට අපි කියපු හින්දා මෙතුමා වැඩ බාරගත්තා විතරක් නෙමෙයි. මොකද මේ වෙනකොට පඩි ගෙවා ගන්න බැරුව තිබ්බ ආයතනයක්. හැබැයි පහුගිය අවුරුද්ද ඇතුළත පඩි ගෙවන්න පුළුවන් වුණා විතරක් නෙමෙයි අවුරුදු 8කට පස්සේ ගත්ත ලොකුම ව්‍යාපෘතිය මිලියන 1800ක නාවල පාලම ගන්න පුළුවන් වුණා. මෙතනදී අපි මතක් කරන්න ඕනේ අපේ ලේකම්තුමා ප්‍රේමසිරි මහත්මයා තමයි මේක චන්දන කරන්න පුළුවන්ද කියලා බැලුවාට පස්සේ කරන්න පුළුවන් කියපු හින්දා නමට දුන්නා විතරක් නෙවෙයි එතුමා ඒ කටයුත්ත ආරම්භ කරලා තිනවා විතරක් නෙවෙයි පෞද්ගලික අංශයත් එක්ක තරංකාරීව කටයුතු කරලා රුවන්පුර අධිවේගී මාර්ගයේ කොටසක් ගන්න පුළුවන් වෙලා තිනවා බිලියන 20ක ව්‍යාපෘතියක්. ඒ වගේම අපි කියන්න ඕනේ පහුගිය කාලේ SDNCC එකට එහෙම නැත්නම් ඉංජිනේරු සංස්ථාවට බඳවගත්තේ රියදුරෝ එහෙම නැත්නම් කම්කරුවෝ. හැබැයි මෙතුමන්ලා දැකලා තියෙනවා මේ ව්‍යාපෘති ජයග්‍රහණය කරනවා නම් ව්‍යාපෘති හරියට ක්‍රියාත්මක කරනවා නම් සුදුසු පුද්ගලයෝ බඳවා ගනී කියලා. ඒ යටතේ මේ හැම ආයතනයකටම අලුතෙන් ඉංජිනේරුවෝ බඳවාගත්තා, හොඳ පුද්ගලයෝ බඳවාගත්තා. ඒ වගේම ඉන්න පුද්ගලයන්ගේ වැඩ කිරීම තුලින් තමයි මේ ජයග්‍රහණ ලැබලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා එතුමාට ඉතුරු අවුරුදු 4 ඇතුළත රුවන්පුර අධිවේගී මාර්ගය විතරක් නෙවෙයි මොකද ලංකාවේ තිබ්බ ලොකුම ඉංජිනේරු ආයතන දෙකෙන් එකක් STNCC එක නැවත STNCC එකේ තිබ්බ තත්ත්වයට පත් කරනවා. වාගෙම පෞද්ගලික අංශයත් එක්ක තරඟ කරලා ඉතිරි අධිවේගී මාර්ග එහෙම නැත්නම් නිවාස එහෙම නැත්නම් අනිකුත් ඉදිකිරීම් කටයුතු කරගෙන යන්න පුළුවන් ඒ කියලා. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ කුඩා පාලම් ව්‍යාපෘතිය පාලම් 5000 මූලිකත්වයෙන් කටයුතු කරන්නේ RD එක සහ රාජ්‍ය ඉදිකිරීම් නිතිගම් සංස්ථාව චන්දන සහෝදරයාගේ නායකත්වයෙන්. ඒ වගේම භූවිද්‍යා හා පතල් කාර්යාංශය අපි මතක් කරන්න ඕනේ අපේ ජාතික සංවිධායකතුමා අනුර වල්පොල සහෝදරයා. මේකේ ප්‍රධානම සාධනීය කටයුත්ත තමයි හැම වෙලේම වංචා දූෂණ වලින් දූෂණයේද ආයතනයක් කියන එක ඊටාම ආදර්ශමත් විදිහට කිසිම දූෂණ තෝජනාවක් නැතුව ඒකේ කටයුතු කරමින් ඒ වගේම අලුත් කණ්ජ ද්‍රව්‍ය හොයා ගැනීමේ කටයුතු ඒ වගේම බලපත්‍ර ප්‍රමාණිකූලව නිකුත් කිරීමේ කටයුතු කරගෙන යනවා. එතනදී අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පොදු ජන ඉංජිනේරු ප්‍රමුඛ හැටියට අපි මේ කටයුත්තට එනකොට අපි රස්සා කරා සල්ලි හම්බ කරා අපිට මේ කාගෙන්වත් සල්ලි හම්බ කරන්නේ අපි මේ කටයුත්තට අපි ජීවත් වෙන්න අපිට අවශ්‍ය ප්‍රමාණය අපි හම්බ කරාට පස්සේ තමයි අපේ ගොඩක් කටයුතු පිරිසක් ආවේ. ඒකිට අපිට මේ වංචා කරලා හරි දූෂණ කරලා හරි සල්ලි හොයන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම දූෂිතව අපි තියාගන්නෙත් නැහැ. ඒක අපේ ප්‍රතිපත්තිය. ඒකින්ද අපි හැම අපේ සභාපතිවරු එහෙම නැත්නම් සමාජිකයෝ බොහොම ආදර්ශමත් විදිහට මේ කටයුත්ත කරගෙන යනවා. යම් කිසි පුද්ගලයෙක් කිසියම් දූෂණයකට වංචාවකට වුණොත් අපි තියාගන්නෙත් නැහැ. ඒ වගේම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ උපසභාපතිතුමා ඒ වගේම ඒකේ මූලික කටයුතු කරගෙන යන අපේ භාග්‍ය චෛත්‍රික සහෝදරයා මෙතන ඉන්නවා සභාපතිතුමා. එතුමාට පුළුවන් වුණා එතුමාටත් බාර ගන්නකොට පඩි ගෙවා ගන්න බැරුව තිබ්බ ආයතනයක්. හැබැයි පහුගිය කාලය ඇතුළත මම හිතන්නේ බිලියන 5ක 10ක වැඩ ගත්තා. මේ වෙනකොට බිලියන 25ක විතර වැඩ තියෙනවා. ඒ වගේම අලුතෙන් ඉංජිනේරු මහත්තුරු 50ක් විතර බඳව ගත්තා. ඒ වගේම ව්‍යාපෘති ටික නිසි කළමනාකරණය තුලින් නැවතත් පඩි ගෙවලා හොඳ මාර්ගයට අරන් තියෙනවා. ඉතින් අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා එතුමා කරන කාර්යභාරය. ඒ වගේම අපි විශ්වාස කරනවා එතුමාටත් ඉංජිනේරු සංස්ථාව බොහොම පල්ලෙහා මට්ටමේ තිබ්බ ආයතනයක් නැවත ලංකාවේ තියෙන පළවෙනි ඉදිකිරීම් සමාගම් අතරට ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා. ඒකේ යම් හොඳ සාධනීය කාර්යභාරයක් පහුගිය අවුරුද්ද ඇතුළත කරලා තියෙනවා. ඒ වගේම යන්ත්‍රෝපකරණ හා ජාතික උපකරණ හා යන්ත්‍රෝපකරණ ආයතනයේ සභාපතිතුමා හැටියට කටයුතු කරන භාග්‍ය සහෝදරයාමයි මේකත් පඩි ගවා ගන්න බැරුව තිබ්බල
අලාභ ලැබපු ආයතනයක්. හැබැයි පහුගිය අවුරුද්ද ඇතුළත මේ අවුරුද්දකින් ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න පුළුවන් වුණා වගේම අලුතෙන් යන්ත්‍රෝපකරණ ටික හදලා අරන් ඒකේ දිනු කරන කටයුතු කරගෙන යනවා. ඒ වගේම කහටගහ ග්‍රැෆයිට් සමාගමේ සභාපතිතුමා ඉන්නවා අපේ නීල් වත්සුයව සහෝදරයා. මෙතුමාටත් මේක අලාභ ලබන ආයතනයක් බවට පත් වෙලා තිබ්බේ. මේක ලාභ ලබන තත්ත්වයට ගත්තා විතරක් නෙවෙයි හැබැයි මේකේ අපි යන්න ඕනේ අපි මතක් කරන්න ඕන 40 ගණන් වල ලෝකේ නම්බර් 1 එක්ස්පෝර්ටර් ග්‍රැෆයිට් අපනයනය කරේ ලංකාව. හැබැයි මේ වෙනකොට සහයෝගයෝ 400ක් 500ක් හිටපු ආයතනයක් සහයෝගයෝ 50ක් 60ක් ඉන්න බොහොම අමාරුවෙන් දුවන ආයතනයක්. මේකේ කරන්න ඕනේ ගත්තාම අපි ලෝකේ 99%ක් පිරිසිදු ග්‍රැෆයිට් තියෙන්නේ ලංකාවේ. චීනේ තියෙන 30ක් 40ක්. ඒ වුණාට ඒවා පිරිසිදු කරලා තමයි චීනේ ලෝකේ නම්බර් 1 එක්ස්පෝර්ටර් හැටියට කටයුතු කරන්නේ. ඒ වගේම ග්‍රැෆයිට් පිරිසිදු 99 ග්‍රැෆයිට් ටොන් එකක් විකුණන්නේ ඩොලර්ස් 2500කට විතර. හැබැයි ග්‍රැෆීන් කියන ලෝකේ තියෙන ඝනකම අඩුම තිනස් මැටීරියල් එක හදන්න පුළුවන් නම් ග්‍රැෆීන් කිලෝ එකක් එනවා ඩොලර්ස් 5000ක් විතර. ඒ කියන්නේ 2000 ගුණයකින් 2000 times අපිට value addition එකක් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අභියෝගය තමයි අපේ නීල්වත් සහෝදරයා බාර අරන් තින්නේ. අපි විශ්වාස කරනවා එතුමාටත් මේ මොනවා කරත් මේ ෆැක්ටරිය හදලා ග්‍රැෆීන් නැදුවේ නැත්තම් වැඩක් නැහැ. ඒ කටයුත්ත සාර්ථකව කරන්න පුළුවන් ඒ කියලා ඒකේ මුල් අඩි දාලම දාගෙන යනවා. හැබැයි ලොකු අභියෝගයක් තියෙන්නේ. අපි විශ්වාස කරනවා ඒ කටයුත්ත කරන්න පුළුවන් ඒ කියලා. ඒ වගේම නිපුණතා සංවර්ධන අරමුදලේ සභාපතිතුමා ඉන්නවා ආචාර්ය පින්තුතුමා. එතුමාත් මේ ආයතන දියුණු කරන්න ලොකු කාර්යභාරයක් කරනවා. ඒ වගේම RD ගේ සභාපතිතුමා ඉන්නවා. ඒ වගේම පැල්මරයා බෝඩ් එකේ සභාපතිතුමා ඉන්නවා. ඒ වගේ සභාපතිවරුන් ගණනාවක් සහ අපේ රාජ්‍ය ලේකම්වරු ප්‍රධාන ලේකම්වරු 3 දෙනෙක් ඉන්නවා. ඉංජිනේරු මහත්වරු රාජ්‍ය ලේකම්වරු 5 දෙනෙක් විතර ඉන්නවා. මේ පිරිස පොදු ජන ඉංජිනේරු පෙරමුණට සම්බන්ධලා ඉංජිනේරු හැටියට යම් කාර්යභාරයක් කරන්න පුළුවන් වෙලා කියලා සාධනීය පියවර ගණනාවක් කරන් තිනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේ කටයුත්ත මේක ආරම්භයක් විතරයි. මේ ඉදිරි ගමන යන්න අපිට හොඳ තව පිරිසක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න වෙනවා. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා.